මම මතක හැටියට අපි හිටියේ 152 භාගයක් කරා අපි පිටුවේ. අරන 52 වල මගේ පොතෙන් ඔයගොල්ලෝ මතන මාක් කරගන්න දිනේ නේ. මම චුට්ට මතක් කරනවා නවකතාවක අපි කොහෙද හිටියේ කියන එක. although මම 152 පොඩ්ඩක් අපෝ කියවන්න මෙතන තියෙන පිටුව. although everyone was fully aware of the purpose of the young man's visit. කතා කරේ ජගන් මගුල බලන්න ගිය එක. උත්සාහ කරමු අද පිටු දෙයක් තුනක් කරගන්න මේකේ. One had to view the main purpose casually, neither side displaying too much interest or anxiety. Everyone sitting on the piol got up. Jagan's brother, a born diplomat, was the last but two. He was worried too, lest he should perpetrate some silly fox pass and become disgrace to his family, whose previous experience in such matters was none too happy. Jagan අවුරුදු 3ක් තිස්සේ සුදුසුකම්ලා තනිකඩියක් වශයෙන් හිටියා කියලා කිව්වා. අවස්ථා 4කදී වෙන්න මනාලයක් වුණා කිව්වා නේද? කසාද බඳින්න ඔන්න වෙන්න ගිහිල්ලා වැඩේ අප්සෙට් ගියා කියලා කිව්වා නේ. අවස්ථා 2කදී කට අරන් ගෑන් ළමදියා බලන් හිටියා කියලා කිව්වා නේ. මොකද ඒ තරම් මේ ගෑන් ළම දෙන්න කැතයි නේ. ජගන් ඒ හින්දා බලන්න ගිය ගෑන් ළම දෙන්න තියා කට අරන් බලන් හිටියා. තව අවස්ථාවකදී ඔහු කාටවත් නොපෙනෙන ලෙස ගෑන් ළමයි කකුල් දෙක දිහා බැලුවා නේ. මොකද කලින් පුංචි ආරංචියක් හම්බෙලා තිබුණා ගෑන් ළමයා හොර ගහනවා. ඇයිද ගන්න බෑ කියලා. එහෙනම් බෝඩ බැලුන්නේ කකුල් දෙක බැලුවා මිනිස්සයා. For these lapses, he had been severely reprimanded. මේ කරපු වැරදි වලට දැඩි ලෙස මෙයාට නෝන්ඩි කරනවා ගෙවල් වලදී නේ. නිරන්තරයෙන් මොහු පවුලේ විහිළුවක් බාටපත් වෙනවා. මාමලා හැම ආවම අනික් කට්ටිය ආවම අම්මලාගේ පැත්තේ කට්ටිය රෑ කෑමෙන් පස්සේ එකතු වුණාම මිදුලේ වාඩි වෙලා නේ කතා කරන්න දෙයක් හොයනකොට ජගන් තමයි මාතෘකාව වෙන්නේ නේ. මේ පාරේ හින්දා ඒගොල්ලෝ උත්සාහ කරා මේ වගේ වැරදි වෙන එක වළක්ව ගන්න. අයියව යවනවා මෙයාව පාලනය කරගන්න බල විකාරය වශයෙන් නේ. ඉතින් සහෝදරයා එයාට හම්බෙච්ච බලය කියන කිසි වෙලාවක ජගන්ට දෙන්න උත්සාහ කරන්නේ නැහැ. ජගන්ට බේරලා යන්න දෙන්නේ නැහැ නේ. එයා මේ පාලනය ගන්න යන්නේ. එහෙනම් අයියා හැම දෙයකටම ඇහැ ගහගෙන හිටියා. මල්ලි කරන දේවල් මල්ලිගේ මනමාලි බලන්න යන ගමනේ. Commanding and manipulating him by narrowing his eyelids, so opening them wide. සමහරලාට ඇස් දෙක පුංචි කරලා කියනවා කරන්න එපා කරන්න කියලා. සමහරලාට ඇස් දෙක ලොකු කරලා කතා කරපු අවස්ථා අපි දැක්කා. හරි. අද එතන ඉඳලා කරනවා අපි. ලෙක්ෂන් එක ළඟ තියෙන්න ඕනේ වචන මම අහනවා. Next, they were all led to the central hall. පස්සේ ඒගොල්ලෝ ඔක්කොම එක් කරගෙන යනවා ප්‍රධාන ශාලාවට, ගෙදර සාලෙට, ප්‍රධාන ශාලාවට ගෙදර අගසාලට village home ගමේ ගෙදර මේක. In honor of the visit, මේගොල්ලෝ පැන්ගේ පැමිණීමේ ගරුත්වයක් වශයෙන් ආෆ්‍රිකට ගරුත්වයක් වශයෙන් දකින්නේ එහෙම. many cluttering benches, cluttering කියන්නේ හෙලවෙන, සට ගාලා හෙලවෙන බංකු, rolls of bedding කියන්නේ පැදුරු, and other odds and ends අනිත් ලට්ට ලොට්ට කියන odds and ends කියන ලට්ට ලොට්ට එක එක බාහන ගෙදර තියෙනවා. had been moved to a corner. මේ ඔක්කොම ටික ගෙදර පැත්තකට කරලා ඒක ලොකු කාපට් එකකින් වහලා තිබුණා. මිනිස්සු කුණු වහනවා කියන්නේ ඔකට තමයි හොඳේ. ගෙදර තියෙන කුණු වහනවා. කසාදයක් කරලා දෙන්න යනකොට ගොඩක් කුණු වැහෙනවා. හොඳේ. කට්ටිය පෙන්නන්නේ නැහැ ඒවා හංගනවා දේවල්. On the floor was spread an enormous stripped carpet. Enormous කියන්නේ විශාල ඉරි තියෙන carpet එකක් අහුරලා තිබ්බා. Incense sticks කියන්නේ හඳුන් කූරු දැල්වලා තිබුණා. So as to overwhelm the smell of the cow shed at the backyard.
ගෙදර බෑක්යාඩ් එකේ පසුපස මිදුලේ තියෙනවා කව් ෂෙඩ් එකක්. කව් ෂෙඩ් එකක් කියන්නේ හරක් ඉන්න තැන. උංගම දානවා. උන්ගේ මුත්‍ර ගඳ එනවා. දැන් ඒ ගඳ ගෙට එන්න බෑනේ. ගෙට આવොත් අපසන්නයිනේ. ඒ හින්දා හඳුන් කුරුපත්තු කරලා තියෙනවා. ගඳ වහනවා නේ. වඩුත් වහනවා ගඳත් වහනවා. හැබැයි මේ ඉන්දියාව. this is India. හරක් තියෙන එක සාමාන්‍ය දෙයක් ඉතින් නේ. These fellows from the city are fuzzy. අනේ fuzzy කියන වචනය. දැන් fuzz කියන එක හෙව්වත් කමන්නේ. fuzz FUSS. කලබල නේ. fuzzy කියන්නේ කලබලයි කියන එක. These fellows from the city are fuzzy and don't know how to live with domestic animals නේ. ගෙදරදොර සත්තුත් එක්ක ජීවත් වෙන්න දන්නේ නැහැ. ජගන් her father had said. ඒකේ තාත්තා තමයි මේ කතාව කියන්නේ. Also Jagan's wife reported later in life. ජගන් පස්සේ අහලා තියෙනවා. ඇයි හඳුන් කුරුපත්තු කර තිබුණේ? ඇයි ගොම ගඳ එනවනේ? ඒක වහගන්න ඕනේ. ඒ කවුද වහන්න කිව්වේ? තාත්තනේ කිව්වේ මට වහන්න කියලා ඕක. ඇයි වහන්න කිව්වේ? ගමේ අපිට ගොම පුරුදු වුණාට ඕගොල්ලෝ නගරේ මිනිස්සුනේ. ගොම හුරු නෑනේ කියන එක. ඒ නේ. her father had said එහෙම නැත්නම් ජගන්ගේ බිරිඳ පසු කාලීනව ජගන්ට මෙහෙම කියන්න ඇති තාත්තා තමයි වහන්න කිව්වේ. නගරේ මිනිස්සුන්ට ගොම හුරු නැති හින්දා. For Jagan the scene was heavenly. ජගන්ට නම් මේ දකින්න දර්ශනය නිකන් දිව්‍ය ලෝක දර්ශනයක් වගේ. කාපට් දාලා හඳුන් කුරු ගහලා නේ මනමාලි බලන්න ගිහිල්ලානේ. He felt a momentary satisfaction. මොහොතක සතුටක් උඩ දැනෙනවා. At the thought සිතුවිල්ලට. That මොකද්ද all these preparations මේ සියලුම සූදානම් වීම කරේ අනේ මං වෙනුවෙන්නේ. මේ මං එන හින්දානේ මේ කරලා තියෙන්නේ නේ. Even if it was the brother who was the controller පාලනය කරන්න සහෝදරයා තමයි හැමදේම මෙතන මගුලදී ඔය මං වෙනුවෙන් ඉතින් මේක කරලා තියෙන ජගන් හිතනවා. They showed him a seat ආසනයක් පෙන්නනවා අනික් කට්ටිය ඒක වටේට වාඩි වෙනවා arrange themselves around ජගන් දෙකින් දෙකටම හිතනවා with so many around මේ තරම් කට්ටිය වටේට ඉන්නවා my view is going to be obstructed දැන් කෙල්ල වලා ගන්න ඕනනේ වනමාලිය බලන්න ඕනේ බඳින්න කලින් එකපාරට බලන්නත් හම්බෙන්නේ දෙපාර බලන්න හම්බෙන්නෙත් නැහැ my view මගේ දර්ශනය obstructed බාධා වෙන්න පුළුවන් එතකොට ඉතින් මාර වැඩේනේ then no one should blame me කවුරුත් මට බනින්න බෑ if I demand a second appearance මම කියනවා ආයෙ පාරක් එන්න කියලා කෙල්ලට අපි ඒක දැක්කා ෆිල්ම් එක බලනකොට ආවා බැලුවා කියලා දිව්වල නේද හිටියේ නෑ ගොඩක් කියලා there could be no such thing as a second appearance මනමාලිය දෙපාරක් වෙන්න සිටින්නේ නෑනේ පළවෙනි පාර ආවා කතා කරලා ගියා යන දෙපාර බන්න හම්බෙන්නේ මනමාලිය එහෙම දෙයක් නෑ ඒ වුණාට his imagination was running wild ඔහුගේ පරිකල්පනය imagination කියන හිතන දේ ජගන් හිතන දේ ඔහේ කැලෑවේ අස්ත්‍රයක් වගේ හැම තැනම දුවනවා some voices approach හඬවල් ටිකක් පැමිණෙනවා ජගන් ගල් ගහනවා එකපාරම resolutely avoided his brother's glance resolutely කියන හිතා මතාම තේරුම් ලියා ගන්න පුතේ ඕන්නා වලක්ක ගන්නවා තමන්ගේ සහෝදරයාගේ බැල්ම නේ කමනා කියයිද දන්නේ නැහැ S දෙකින් මට කරන්න එපා කියලා ඒ හින්දා ඔක S දෙක දිහාම බලන්න තු ඉන්නවා කියලා ජගන් හිතනවා හාමෝනියම් එකක් සංගීත භාණ්ඩයක් හාමෝනියම් එකක් sounded mysteriously somewhere inside මා අද්භූත විදියට ගේ ඇතුලේ කොහේ හරි හාමෝනියම් එකක් ගහනවා to the accompaniment of it accompaniment එකක් කියන්නේ ඒක සමග ඒකට කැටුව කියන එක ඒකත් එක්ක යන්න කියන එක සහයෝගීව සංගීත භාණ්ඩයකට වාදනයට ගීතය සපයනවා කියන එක accompaniment එක of his discordant notes ඔයන discordant කියන වචනේ තේරුම
discordant කියන්නේ පෑහෙන්නේ නැති ගැලපෙන්නේ නැති කියන එක discordant කියන්නේ. Okay. එතකොට සංගීත භාණ්ඩයක් වාදනය වෙනවා ඒකේ නොගැලපෙන හඬක් තමයි මතුවේ ලස්සන හඬකුත් නෙවෙයි මේක ගීත හඬකුත් එනවා slightly masculine voice masculine කියන්නේ පිරිමි කියන්නේ ටිකක් පිරිමි වගේ හඬකුත් මතුවෙනවා ගීතය ගායනා කරන පිරිමියෙක් වගේ නිකන් පිරිමි හඬක් තමයි එන්නේ වරන් ඇතුලේ කියනවා he was to become familiar with it later in life පස්සේ කාලේ බැඳලා පස්සේ ඔය හඬම තමයි අහගෙන ඉන්න උනේ නේ ඒ කියන්නේ අම්බිකාගේ හඬ මේන්නේ අම්බිකා ගීතයක් ගායනා කරනවා ඇය ගායනා කරන්නේ ත්‍යාගරාජාගේ තෙලිසි රාමා චින්තනා කියන ගීතය තමයි ගායනා කරන්නේ the powers of the very thought of rama rama නම් දෙවියාගේ සිතුවිල්ලේ තියෙන බලය කියන එක අම්බිකා තමයි මේ ගීතය ගායනා කර කර හිටියේ හාමෝනියම් එක වාදනය කර කර ඇයට ගොඩක් ලැජ්ජයි she felt too shy to sing in the presence of so many නේ සාමාන්‍යයෙන් බ්‍රහ්මීය කට්ටිය කසාදේ කරගන්න ගියාම මනමාලි වාදනය කරලා පෙන්වන්න මේ පෙන්වන්නේ හැකියාව මේගොල්ලන්ගේ නේ නර්තන හැකියාව ගායන හැකියාව වාදන හැකියාව පෙන්වනවා අජකාලෙත් එහෙමනේ මේවා නේ ඒ බ්‍රහ්මීය ලක්ෂණය ජගන්ලා බ්‍රහ්මීයනේ බ්‍රහ්මියන්ස්ලානේ අම්බිකා තමයි මේ ගීතය ගායනා කරමින් වාදනය කරමින් හිටියේ බොහොම ලැජ්ජයි ඇයට හැමෝම ඉස්සරහා වාදනය කරන්න ගායනය කරන්න ඉතින් එයා කාමරට වෙලා තමයි ගායනය කරන්නේ ඔව් හොඳට සින්දු කියන්න පුළුවන් නේද she can sing very well I have got a teacher from the town තාත්තා තමයි කියන්නේ මේ කතාව නේ අම්බිකා තමයි වාදනය කරන්නේ ලැජ්ජයි යාට එන්න එයා ලස්සන සින්දු කියනවා නේද එයාට හොඳට කියන්න පුළුවන් නේ ජගන් බය වෙනවනේ ඒක අහලා එකපාරම දැක්කනේ ගැස්සලා යනවා ජගන් මේ සින්දු හඬට නේ පිරිමි හඬක් වගේ මතුවෙන්නේ හඬ රෝසු හඬක් එන්නේ මම යාට ගුරුවරියෙක් ගේනවා නගරේ ඉඳලා the father mentioned a place 6 miles away තාත්තා සතපුම් 6ක් විතර ඈත තැනක් ගැන කතා කරා Jagan was certainly not in a critical enough mood හැබැයි ජගන් හිටියේ critical කියන්නේ තාර්කික කියන එක ප්‍රමාණවත් තරම් තර්ක කරන්න පුළුවන් මානසිකත්වයක නෙවෙයි to say they should have spared themselves the trouble නේ ඒ කියන්නේ මොකද්ද අනේ අපරාධය ඔයගොල්ලෝ කරදර වුණේ ඔකට කියලා කියන්න තිබ්බ තාත්තට නේ sparing the trouble කියන්නේ කරදර වෙනවා කියන එක. ඇයි යන්නේ ඔයගොල්ලෝ කරදර වුණේ ඔකට නේ ඔයක මා ලස්සන කටහඬක් කියයි කියලා කියන්න තිබ්බ කියන්න කියන යා මිනිස්සයා the music ceased සංගීතය නතර වෙනවා there was stirring inside ඇතුලේ පුංචි කලබලයක් stirring කියන්නේ කට්ටිය හෙට්ට මෙහෙට යනවා පුංචි පුංචි කතා බහක් ඇහෙනවා නිකන් කැලැත්තෙන හඬක් ඇතුලෙන් ඇහෙනවා ආගියුමන්ට් එකක් ඇහෙනවා වාද කරනවා ඇහෙනවා බැහැ කියලා කියනවා වටස් කියන්නේ බැහැ මොකක්ද දන්නේ නැ සින් එක වෙන්නේ ඔන්න එනවා ගෑන් ළමෙක් එළියට little girl පුංචි ගෑන් ළමයෙක් කියනවා tightly plaited hair කොණ්ඩේ හොඳට පීරලා තට්ටම පීරලා නේ ගොත්තම් කළ කොණ්ඩයක් emerge grinning විරිත් එනවා නේ green කියන්නේ විරිත්නවා අම්බිකා නෙවෙයි අවිලා විරිත් මෝඩ විදිහට hina වෙලා කියනවා අම්බිකාට එන්න බෑ කියනවානේ අනේ යාට ලැජ්ජයිලු කියලා කියනවානේ අම්බිකා refuses to come out she feels shy at which all the endless joke ඉතින් හැමෝම මේකට විහිළු කරනවා අයියෝ දැන් ඉතින් ලැජ්ජ වෙලා හරියනවද කියලා විහිළු කරනවා and laughed hina වෙනවා ඔන්න එතකොට ගෙදර ස්වාමියා master of the house raised his voice හඬින් අවදි කළා කියන අම්බිකා දැන් එන්න බය වෙන්න දෙයක් නැහැ මේ දවස්වල මොකටද බය වෙන්නේ අසාධ්‍යනේ කරගන්න යන්නේ ආයෙ මොකද්ද කියලා කියනවා ඒ බලන්නේ ඉන්දියානු කාන්තාව හැදුණු පරිසරය මේ කතා කරන්නේ එතකොට ඉන්දියානු වෛවාහික ජීවිතයට යොමු වෙන සුන්දරත්වය අපි දකින්නේ නිදහස සීමා වෙනවා
ඒක පාලනය කරන කට්ටියක් ඉන්නවා. දෙමෝපිය පාලනය කරනවා. ලේසියෙන් බඳින්න බෑ. So simultaneously you can compare this with grace. මේ grace එක අපිට සංසන්දනය කරන්න පුළුවන්. ඒක කොයිතරම් නිදහසේ ඉන්නවද? වටිර චින්තනය තුළ. එක පැත්තකින් නේ. බන්දා යන්න පුළුවන්. නිදහස. අම්මා දන්නේ නැහැ, තාත්තා දන්නේ නැහැ, මොකෙක්වත් දන්නේ නැහැ. ඔයාලා දුන්නේ මොකද කියලා දන්නෙත් නැහැ. අමුතුම ජීවිතයක් ඒක. And he addressed the women inside in a general way. කාමරය ඇතුළේ හිටපු කාන්තාවන්ට සාමාන්‍ය විදිහට කතා කරලා කිව්වා අනේ අනේ මේ ඔය කෙල්ල විහිළුවට ගන්න එපා. හැමදේම හරියයි. ඔයගොල්ලෝ එවන්නකො මෙයා මෙහෙට කියලා කිව්වා. After this, Primable, a tall girl emerged. වන්න Primable කියන වචනය. Preamble. Preamble කියන්නේ පූර්විකාව ප්‍රස්තාවනාව කියන එක කලින් සිද්ධ වෙච්ච දේ කියන එක පූර්විකාව නැත්නම් ප්‍රාරම්භය කියන එක. Out of this preamble, a tall girl emerged. ඔන්න ඔස කාන්තාවක් වෙනවා. Swishing her lace sari. හොන swish කියන වචනේ swish කියනට ගන්න වෙන්නේ තමන් තියෙන්නේ ගහනවා කියන එක. swish කියන්නේ සකස් කර ගන්නවා කියන එක. සාරිය සකස් කර ගන්නවා කියන එක. සාරිය පොට හදා ගන්නවා කියන එක. Facing the assembly. Assembly කියන්නේ එකතු වෙලා ඉන්න පිරිස ගාවට ඇවිල්ලා hina වෙනවා. ඔන්න ජගන්ගේ හාට දඩස් බඩස් ගාලා ගහෙන්න පටන් ගන්නවා. කෙල්ලෙක්ව එළියට නේ. අඩේ ෆොටෝ එක හිටියා වගේ නෙවෙයිනේ. නේ? උස වැඩිනේ. හිතා ගන්නත් බෑනේ මට කියලා කියනවා. ජගන්ට තොරද උස ඒ වගේ ටිකක් නේ. ඒ ආපු කෙල්ල. The master of the house saved further speculations නේ තින්නේ. ගෙදර ස්වාමියා මීට වඩා ඉදිරියට ජගන් හිතන්න තිබුණු දේ වළක්වනවා. ස්පෙකියුලේෂන්ස් කියලා කියන්නේ හිතන දේවල් පුද්ගලයෙක් ගැන. ඔව් ස්පෙකියුලේෂන් by announcing. නෑ නෑ මේ ඉන්නේ මගේ පළවෙනි දුව කියලා කියනවා. She is my first daughter. එතකොට ඒ ගෑන් ළමයා කියනවා අම්බිකා යනවා තාත්තේ දැන් එයි එළියට කියලා කියනවා. The rest Jagan did not hear. ඉතුරු ටික ජගන්ට ඇහෙන්නේ නෑ. ජගන් මානසික අමුතු ලෝකෙක ඉන්නේ. He lost interest in the tall girl. නේ? අර උස ගෑනු ළමයා ගැන තිබුණු ඉන්ට්‍රස්ට් එක කපන්න නැති වෙලා යනවා. Who was only a sort of advanced guard for his younger sister. ඇත්තටම ඇවිල්ලා තින්නේ ළමංගේ බාල සහෝදරියගේ මුරකාරිය වශයෙන් ඉස්සරහින් ඇවිල්ලා තින්නේ. Who came with downcast eye. අන්නංගි එනවා ඇස් දෙක පහළට කරගෙන. Bowed head. ඔළුව පහළට කරගෙන. Moved across the arena. අර රංගමඩල කට්ටිය වට වෙලා ඉන්න තැනින් මැදින් ගිහිල්ලා so fast වේගෙන් ගමන් කරනවා. ජගන් could not take in any detail. කොයිතරම් වේගෙන් ගියාද කියනවා ජගන්ට කිසිම දෙයක් බලා ගන්න හම්බෙන්නේ නැහැ විස්තරාත්මකව. ජගන් හිතනවා කොටත් නැහැ උසත් නැහැ. මහතත් නැහැ කෙට්ටුත් නැහැ. not funny කියලා කියන්නේ කෙට්ටුයි කියන එක. කුෂ කියන එක. Jagan could not arrange her in any clear outline. Jagan බැරි වෙනවා පැහැදිලි ස්වරූපයක් තුල ඇයව outline කරගන්න. ඇගේ රූපය මවා ගන්න. The details overlap. එක එක තොරතුරු අතිපිහිත වෙනවා. overlapping කියන්නේ අතිපිහිත වෙනවා. උසත් නැහැ අරකත් නැහැ. මහතත් නැහැ මෙහෙමත් නැහැ වගේ නිකන් අමුතුයි. But producing only impressions of an agreeable nature. හැබැයි ඉතින් වැළුවම නිකන් දැනෙන්නේ අඩේ කැමති වෙන්න හොඳයි වගේ නේද? කියලා අන්න එහෙම හිතනවා. impression එකක් කියන මොකද හැඟීමක් එනවා කමක් නැහැ. මට නිකන් ආසයි වගේ. මට කැමතියි වගේ. agreeable nature. And not provoking aversion. provoking කියන අවුස්සනවා කියන එක aversion. මොනවද aversion කියන එක? අවශ්‍ය කියන්නේ පිළිකුල නේද? පුතේ කලින් අවස්ථාවකදී පිළිකුල් සාගත බවක් මතු කරන්නේ කැත නැහැ, කොර නැහැ නේ. දැක්කම ආසාවක් ඇති වෙනවා. As on the previous occasions, how is she to know what I look like?
if she flits by sofa දැන් එයා මංග බලන්න ඕනේ නැද්ද? එයා ආවා බිම් බලාගත්ත ගියා යන්න. මම දැක්කත් දන්නෙත් නෑ අනේ. flitting කියලා කියන්නේ ඉක්මනින් ගමන් කරන moving so fast පැන පැන යනවා කියන්නේ. ওই තරම් ඉක්මනට පැනලා ගියාම එයා මංග බලාගන්නේ නැද්ද? ජගන් speculate. දැන් ජගන් හිතනවා. I don't care what my brother is going to say later. පස්සේ මගේ සහෝදරයා ඕන් දෙයක් කියාගත්තා වෙයි. මට කමක් නැහැ. For the present මේ අවස්ථාවේ I am going to stay up. මම බලනවා මේ කෙල්ල දිහා. gaze බලාගෙන ඉන්නවා. study අධ්‍යයනය කරනවා මේ කෙල්ල. I don't care what anybody thinks. මොකා මොන හිතුවත් මට මොකද කියන එක. ඒ වගේ මේ තාරුණ්‍යයේ තියෙන මුරණ්ඩුකාරකම නේද? ජගන් තරුණයේ අවුරුදු 18ක 17ක වගේ අවස්ථාවනේ මේක ඉස්කෝලේ යන කාලෙන් තාම. මේ මුරණ්ඩුයි. සහෝදරයට මුරණ්ඩුයි. ඉතින් මාලි පෙන්වන්නෙත් ඒ මුරණ්ඩුකමනේ. තාරුණ්‍යයේ තියෙන මුරණ්ඩුකම තමයි මාලි පෙන්වන්නේ. වෙනසක් නැහැ. ඔය කාලෙත් තරුණයා මුරණ්ඩුයි කියන එක. He stared unwinkingly කියලා කියන්නේ SPA ගහන්න නැතුව කෙල්ල දිහා බලාගෙන ඉන්නවා. She had a thick wad of wavy hair. Wad කියන්නේ කලඹක් කියන්නේ. කෙස් කලඹ කියන එකේ කලඹ කියලා කියන්නේ wad එකට. Wavy hair කියන්නේ රැලි සහිත කොණ්ඩයක් තියෙනවා. Plaited පීරලා ගොත්තම් කරලා decorated with flowers මල් ගහලා ගොඩාක් ආභරණ කෑලි ස්පාර්කල් කියන්නේ දිලිසුනා ඇගේ පර්සන් කියන්නේ ශරීරය මත කියන්නේ. දැන් පර්සන් කියන්නේ පුද්ගලයා නෙමෙයි ශරීරය කියන එක. බොඩි කියන එක පර්සන්. ඇඳගෙන හිටියේ ලා කොළ පාට සාරියා. හොඳයි. ඒක ගැලපෙනවා ඇගේ පෙනුමට. ඉතින් ජගන් වන්න දෙම නේ. ජගන් වන්න දෙය තමයි කතෝරයා කියන්නේ. එයා පැහැපත්ද ඩස්කිද ටිකක් මන්දාරම් වගේද? අඳුරු පැහැයක් යාගේ තියෙනවා. ජගන් හිතනවා. කාටද කියන්න පුළුවන්. His vision was clouded with a happy haze. ඔහුගේ දැක්ම වලාකුළකට වගේ ආවරණය වෙලා ගිහිල්ලා සතුටු haze එක. වහන් haze එක HAZD. පටලයනේ. තුනී පටලය කියන සතුටු පටලයකින් ඔහුගේ දෙනෙත් වැසී ගොස් ජොලියට නේ. ඇස් දෙක නිකන් නිලංකාර වෙලා ගිහිල්ලා. He might keep peering at her whole day. අනේ මට පුළුවන් දවසක් මේ කෙල්ල දිහා බලාගෙන ඉන්න. peering කියන්නේ එබිකම් කරනවා කියන එකනේ. With none to disturb his study. කිසිම කෙනෙක් මට බාධා කරන්නේ නැත්නම් මගේ අධීක්ෂණයට මට පුළුවන් බලන් ඉන්න. Yet he could never clear his doubts about her personality. හැබැයි ඇගේ පෞරුෂත්වය ගැන නම් හිතාගන්න බෑ. කතා කරන්නවත් මුකුත් කරන්නේ නැහැ නේ. හිතාගන්න බෑ. වෙනෝ විතරයි. During these muddled moments, when a muddle කියන වචනේ MUDDLE muddle කියන්නේ අවුල් සහගත නේද? මේ කී අවුල් සහගත අවස්ථාවන් තුළදී she shot one lightning glance at him. she යත් අතහැරියනේ අම්බිකත් අහන්නෙත් නැහැ නේ. අම්බිකත් බලනවා එකපාරයි බැලුවේ අම්බික. ෂොට් කියන්නේ එකපාර වෙඩි උණ්ඩකින් බැලුවා වගේ සිංහල බැලුවා. lightning glance එකක් කියන්නේ අකුණක් වගේ බැල්මක් දැම්මා. which somehow කොහොම හරි through the fates. fate එක කියන්නේ ඉරණම කියන එකනේ. ඔවුන්ගේ ඉරණම් තුලින් කිහිල්ල වෙන්න ඇති. coincide with the look he was himself shooting at. ජගන් බලන වෙලාවට තමයි අරයත් බැලිවි. දෙන්නගේ බැල්මට අහු වුණා. ඇහැට ඇහැ අහු වුණා. And their eyes met and Jagan's heart palpitated and raced. ඔන්න palpitate කියන වචනේ palpitating. හදවත මොනවා වෙනවද? palpitate වෙනවා කියන්නේ හදවත ගැහෙනවා. හදවත ඉස්සුණා. And before he could do anything about it, අනේ මුකුත් කරන්න කලින් හැමදේම ඉවර වුණා. නේ වැඩේ ඉවරයි. Assembly was on its feet. කට්ටිය නැගිට්ටා. කට්ටිය යන්න ගන්නවා. Vision was gone. කෙල්ල පේන්නේ නැහැ. හරි.
මම යමක් කිව්වා පොත ගන්න පොතේ ලියන පොත අරගෙන අපි එදා වැඩේ කන්ටිනියු කරගන්නවා. ඔයගොල්ලෝ ලියන්නේ මම කතා කරපු එකේ සාරාංශය කියන්නේ කතාවේ සාරාංශය නෙවෙයි කමෙන්ට් එකේ සාරාංශය. මෙතන තිබුණු දේ ගැන මම යම් යම් කරුණු ටිකක් කිව්වා. කාන්තාවක් බලන්න කොයිතරම් අමාරුද ඉන්දියානු සමාජය තුළ ඉන්දියානු සමාජය තුළ කාන්තාව ආරක්ෂා කරපු විදිය ඒකත් එක්ක ග්‍රේස් කම්පෙයාර් කරා මම නේ තාරුණ්‍ය ගැන මම කතා කරා යම් කරුණු ටිකක් ඒ අතින් ග්‍රේස් මාලිසා ජගන් කියන චරිත දෙක සමාන කරලා තාරුණ්‍ය විප්ලවකාරී බව පෙන්නුවා නේ අන්න ඒවා තමයි කමෙන්ට් එක මේක සමරික නෙවෙයි අන්න ඒක පැරග්‍රාෆ් එකක් ඔයගොල්ලෝ ලියා ගන්න මම විනාඩි 3ක් විතර දෙන්නම් can ask any questions ප්‍රශ්න තියෙනවා මම අහන්න පුළුවන් ඔයගොල්ලෝ මනමාලි බැලීම ඔච්චරයි මනමාලි බලලා ඉවරයි ඒකෙන් අපි දැක්කිනවා පුතේ අර ඉන්දියානු සමාජය තුළ තිබුණු ටැබූස් කියන එපා කියන ඒවා කස්ටම්ස් සිරිත් වැලියුස් වටිනාකම් තියෙනවා එකපාරම යන්න බෑ ගියස්සට නේ එනකන් ඉන්න ඕනි සංගීතය වාදනය කරලා ගායනා කරලා තමන්ගේ හැකියාව පෙන්වන්න ඕනි නේ එතකොට ඉස්සෙල්ලාම එනවා කවුරු හරි වැඩි හිටි කෙනෙක් එන්න කොහොම තමයි එන්න ඕනි නේ ඒ පවුලේ හැමෝම වාඩිලා වටේ ඉන්නවා ඒක මහා සමාජ සංස්කෘතිකමය ලක්ෂණ ගොඩක් මෙතන තිබුණා ඒක මහා කල්චර් එකක ලක්ෂණ හැබැයි ග්‍රේස් වඳින්නේ මේ මොකක්ද නැතුව මොකුත් නැහැ nothing is there නේ ඒ වෙනස මේ පෙන්වන්න උත්සාහ කරා ලියමු right අපි යන්න පොඩ්ඩක් ඉස්සරහට පුතේ ඔබ චුට්ටක් අපි කරලා නවත්තමු ඕවන් බැරි ඉච්චරේ ඕගොල්ලෝ පස්සේ ලියා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට all through their journey back දැන් මනමාලි බලලා ආපහු එන ගම
එන ගමනේදී කෝච්චියේ ගිහින් මේගොල්ලෝ ජගන් ඔහේ ඉන්න පැත්තරලා නේ මොනෝ ගහලා ඉන්නවා පෙන්සිව් මොන්න පෙන්සිව් කියන වචනේ තේරුම් පොඩ්ඩක් ජගන් remain pensive pensive කියන්නේ කල්පනාවට බරබු මට්ටමක ඉන්නවා සහෝදරය දන්නවනේ සහෝදරය කලින් කසල බඳු මිනිස්සයානේ දරුවොත් ඉන්න මිනිස්සයානේ ඉතින් කරදර කරන්න යන්නේ නැහැ උඹ මූඩ් ගාන ඉඳපන්කො උඹ හිත ඉඳපන්කො කියලා සහෝදරය පැත්ත කරලා ඉන්නවා their train was due to arrive 2 hours later කෝච්චිය පැය දෙකක් පරක් වෙනවා ඒ වුණාට ඩබල් බ්ලොක් කාට් කියන්නේ ගොන්නු දෙන්නෙක් හිටපු කරත්තකින් තමයි මේගොල්ලෝ ගෙනත් දාන්නේ had put them down at the little railway station before sunset sunset කියන්නේ ඉර බහින්න කලින් මේගොල්ලන්ව එතෙන්ට ගෙනත් දානවා ආපහු කරත්ත යනවා ගමට Jagan sat on a weighing platform 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 එකේ ඉන්න වාඩි වෙලා looking away at a range of mountains කඳු ටිකක් දිහා බලාගෙන ඉන්නවා ඇත්ත beyond the green fields කුඹුරු යායට එහා පැත්තෙන් තිබුණු කඳු යාය දිහා බලාගෙන ඉන්නවා සහෝදරයා ඒට මෙහෙට සක්මන් කරනවා impatiently නොයවසිල්ලෙන් stopped by for a minute to say විනාඩියක් නැවතිලා කියනවා why should they have brought and dumped us down here so early අයි ඒගොල්ලෝ අපිව මේ තරම් ඉක්මනට මෙහෙට ගෙනත් දැම්මේ කොච්චියෙන් තපය දෙකක් තියෙනවනේ ජගන් මොකද කියන්නේ ඒගොල්ලන්ගේ වැඩ තියෙනවනේ මං හිතන්නේ ඒක වෙන්න ඇති නේද මම අහගෙන අර තරුණ හාදියෝ කියනවා that the bullocks had some difficulty at night ගොන්නුන්ට රැට පේන්නේ නැහැ කියලා හරි කතාව හරි උන්ට යන්න අමාරු රැට එහෙම වෙන්නද කලින් යන්න ඇත්තේ you are already assuming the role of the spokesman එහෙනම් spokesman කියන්නේ අනුන් විරුවෙන් කතා කරන පුද්ගලයා දැන් ඒ කියන්නේ ඔයා ඒගොල්ලෝ වෙනින් කතා කරන පටන් ගන්න අරගෙනද ඒ කියන්නේ එහෙමද කියලා අයියා විහිළු කරනවද දැන් නේ කැමතිද කියලා මම අහන්නේ Jagan nodded and assented somewhat shyly assented එකක් කියලා කියන්නේ යම් ප්‍රකාශයක් යම් කැමැත්තක් පෙළ කරා ලැජ්ජාවෙන් නැගිටලා ආසාවෙන් අහනවා how will they know දැන් ඒගොල්ලෝ දැනගන්නේ කොහොමද අපි ඒගොල්ලන්ට කියන්න ඕනේ නැද්ද මම කැමතියි කියලා අයියා දරදඬු වෙලා කියනවා I hope you have not been a fool මම හිතනවා ඔයා මෝඩයෙක් නෙවෙයි කියලා telling anyone that you like the girl කියලාට කැමතියි කියලා කියන්නේ කෙනෙක් කවුද සෙකන්ඩ් ඉන්නේ එහෙම සෙකන්ඩ් වෙනවද one doesn't cheapen oneself කොහොම ලැජ්ජ වෙන්න පුළුවන්ද නෝන් වෙන්න පුළුවන්ද එකපාරම කැමතියි කියලා නෑ එහෙම නෙවෙයි ජගන් ප්‍රොටෙස්ට් කරනවා විරෝධතාවය ප්‍රකාශ කරනවා එතකොට